නම් පාර අපි ආඥා කරන සහෝදරයන්ට එන්න කිව්වා. ඕක ඒගොල්ලෝගේ නම් මුලින් දීලා තියෙන ඇස් මොන මොකක්ද කීපයක් තිස්ස ඔයගොල්ලෝගේ ආඥා කරලා. ඉන්න කතාව මොන ආඥා කරා නොකරව ඕනේ ආඥා කරනවා. ඉතින් ඒක අපිට මුලින් දෙන්න ඕන නම් එකක් ටිකටම ආඥා කරනවා. මේ වෙලාවට ඕන වෙන්නේ ටිකටම ආඥා කරනවා. හරි. ඉතින් බලාපොරොත්තු සම්බන්ධ විශේෂ ලෙස ඔබ බෑ දකින්නේ. හැබැයි ස්වාමීන් වහන්සේ බෑ දකින්න ඔබ ඇස් දෙන්න. අපි දේවචනය කියන පවිත්‍ර සිත් ඇත්ත උන්වහන්සේ දකිනවා. ඉතින් අපවිත්‍ර සිත් ඇත්ත මොකද වෙන්නේ උන්වහන්සේ? ඒ කියන්නේ බෑ නේද? උන්වහන්සේ දකින්නේ පවිත්‍ර සිත් ඇත්ත උන්වහන්සේ දකිනවා. ඒත් අපේ පවිත්‍ර වීමක් අවශ්‍ය නම් අපේ හදවතවල අලුත් කිරීමක් අවශ්‍ය නම් අපේ හදවතවල විපාසයක් අවශ්‍ය. මේ වැඩිම මෙතන අවශ්‍ය කරන විපාසය. ඒකට කොතරම් විපාසයක් තියෙනවා. දැන් මේ විපාසයට බාධා කරන යම් දෙයක් තියෙනවා ඒ ඔක්කොම ඉවත් කරන්න. ඒ හිත උභාව වෙන්නේ. ළමයි පැත්තට දාලා, ඊදර පැත්තට දාලා, ස්වාමියා භාවයාව ඔක්කොම පැත්තට දාලා මේක විතරයි තමන්ගේ ඉලක්කය. දැන් මේ කාලේ තුනම මෙන්න කරනාම ඒ විදිහට ඇවිල්ලා ඉපා මම දුන්න පැය භාගයක් මුළු කාලේ සනෝන ගිහින් එන්න පුළුවන්. මේ කාලේ අනාකල ඒකට බහින්න ඉපා අත්‍යවශ්‍ය නිතරස. ඒ විදිහට දුන්නේ අපිට බලන්න අනිත් මේක තමන් හිතයි තමන්ට ප්‍රශ්නයක් තියෙනවා අනිත්‍යයට ආකාරයක් අනිත්‍යයට ප්‍රශ්න. ඉතින් තමන් සම්පූර්ණයෙන් මේ සම්පූර්ණ අවධානය මේකට අවශ්‍යයි. එහෙම නැත්නම් අපි මේ කාලයක ගත කරලා වැඩක් කරන්නේ. අපි ඊයේ විශේෂම කතා කරා පුද්ගලයන් දෙදෙනෙක් පිළිබඳව. අද පුද්ගලයන් දෙදෙනෙක් නෙවෙයි බැලුවා අපි පුද්ගලයන් කතාව නාටි පුද්ගලයන් කතාව විශේෂම දෙන්නට බැරිවේ. ඒ කතාවේ ඉන්න බාල සහෝදරයා වැඩිමහල් සහෝදරයා දුකියා. මේ අපේ හදවතේ තියෙන ස්වභාවය. ඔබ කියන්න බෑ නෑ මම බාල සහෝදරයෙක් නෑ මම වැඩිමහල් සහෝදරයෙක් නෑ. මේ තුනේ කොහෙද ඔබ ඉන්නවා? කොහේ තැනක ඔබ ඉන්නවා? වෙලාවට මේදී අපි අවශ්‍ය දැන් මම ඔබ දකින්න මේ බයිබල් ස්ටඩි එකක් නෙමෙයි මම කරන්න බන්නේ. මේ පුද්ගලයන්ගේ තුලින් අපි උත්සාහ කරන්නේ ඔබේ හදවතේ තියෙන දේ ඉගෙන ගන්න. ඔබ දකින්න පුළුවන් ඔබ කවුද කියලා. එක්කෝ බාල සහෝදර වගේ මම ඈත ප්‍රදේශෙන් ගිහිල්ලා ඌරු කොටුවක දැන් ඌරු බලා ගන්න. ඒතරම් ඌරු කෑමක් දැන් කන්න පටන් ගන්නවා. හරිද? ඌරු කෑම වැඩි කල් කාවොත් කියාව මොකද වෙන්නේ? මම ඌරෙක් බවටපත් වෙනවා. ගලන්නේ. ඒක මට වෙන්නේ. අර මම ඌරු කෑම කන්න පටන් ගන්නවා. හැබැයි වැඩි කල් ඌරු කෑම පිරුවල අපේ මිනිස්සුන්ට කන්න බෑ. මොකද වෙන්නේ? නැහැ කරන්නේ. අපේ ජීවිත දෙන්නේ කෑමක්. ඒ කරුණාකර තේරුම් ගන්න බලන්න අදවත් සාමාන්‍යසික දාතර කියන්න පුළුවන්. දැන් අපි ඊළඟ බැලුවා මේ වැඩිමහල් සහෝදරයා ගෙදර හිටියේ පිටතින් බාරනකොට නම් හරි හොඳ දරුවෙක් වගේ. පැතුලෙන් හරි දරලා ඔහුගේ නියම ස්වභාවය එළියට ආවේ නෑ ගැටණයක් ඇති වෙනවා. අපේ ජීවිතේ සමහර ගැටණ වලට අපි මූණ දීලා නෑ. ඒ ගැටණේ මූණ දුන්න වෙලාවට තමයි ඇතුලේ තියෙන ඔක්කොම එළියට එන්න පටන් ගන්නවා. මම මොනවද පුද්ගලෙක්ද කියලා. ඉතින් මේ වැඩිමහල් සහෝදරයා සමහර වෙලාවට හරි ආගමික පුද්ගලෙක්. පල්ලියට යනවා, බයිබලයේ කියනවා, උටින් ඉන්නවා. ඔහුගේ පරිසරය ඔහුට කවදා බලපෑමක් ඇති කරලා නැහැ. එක දවසක් ඔහුට ආරංචි වුණා සල්ලි අරන් ගිය මල්ලි ගෙදර එනවා කියලා. අන්න එදා කොහොමද කියන්නේ? තමන්ගේ නියම ස්වභාවය එළියට එන්න පටන් ගන්නවා. සමහර වෙලාවල් වලට දෙවියන් සත්‍ය දානවා යම් කිසි ස්ථානවලට ඒ ස්ථානයේදී මගේ චරිතය එක්තරා විදිහක ගැටෙන්නේ මුල දෙනවා. උදාහරණයක් වශයෙන් මට හරි සල්ලි අපහසුතාවයක් තියෙද්දි මම බස් එකේ යනවා. මම දන්නවා මගේ ගාව හිටපු සහෝදරයා මේ ලොකු සල්ලි බන්ඩල් එකක් එයාගේ අතින් වැටුණා. නැත්නම් කවුරු හිටියේ? ඉතින් මම යාඥා කර මෙතෙක් වෙලා ගියොත් අනේ ස්වාමීනි මට සල්ලි ඕනේ. මේ මාසයේ සල්ලි වැටුණා. දැන් මොකද කියන්නේ? අනේ ස්වාමීනි බොහොම ස්තුතියි ස්වාමීනි සල්ලි ටික අපි අරගෙන යනවද? නැත්නම් මම මේක දෙනවා මෙන්න සල්ලි. තමන්ට හොරකම් කරන්නේ කවදාවත්
හොරකම් කරන්නේ නැති හොරකම් කරන අවස්ථාවලක් ලැබෙනවා. හරි. කන්න නැති වෙලාවේ සමහරවිට කවදාවත් මම වරදට වැටෙන්නේ නැහැ කියන කට්ටිය වරදට වැටෙන අවස්ථාවක්. දැන් මේ වගේ එක දෙයක් අපි තේරුම් ගන්න පුළුවන් මේ අපේ ස්වභාවය සම්මාසයෙන් ප්‍රවෘත්ත වෙනවා. කෙටියෙන් මේක කියන්නේ අපි පාපිෂ්ඨ සදනා. අපි උපතින්ම පවකාර. වැරදි කරන සෙනඟ. අපේ ස්වභාවය පාපය කරන්න අපි පොළඹවන. අපි ඉපදිලා තියෙන අර පාපය කිරීමට අකීකරු වීමට මුරණ්ඩු වීමට තියෙන හැකියාවක් එක්ක වෙන්න එකක් කියලා දෙන්නේ ඒ කරා අපි ඇදිලා ආකර්ෂණයක් දෙන හැම වෙලෙම අපවිත්‍ර දේවල් කරනවා. ඒ දේ කරා හරියට ඌරා අර මඩවල කරා යනවා වගේ මගේ නිකන් ඇදී යාමක් වෙනවා. මඩවල දැකපු ගමන් මම නිකන් වැදිගෙන ඉපැත් නිකන් යන මොකද්ද දෙයක් මම වදගෙන යනවා. අපි මේ කාර්යය උත්සාහ කරන්නේ ඒ දේ කඩලා දාන්න. ඒ පාපයෙන් තියෙන ආකර්ෂණ ශක්තිය නැති කරලා දාන්න. දැන් මම අමම්ප කියන්න මේ දේ අපි ජීවත් වෙන තුන තුනේ අපි මානසික ශාරීරික ඉන්න තුන නැති වෙන්නේ. ස්වර්ගය තමයි දෙන්නේ නැති වෙන්නේ. අපිට මේ පොළොවේ ඉන්න කාලේදී අපිට සම්මාස කරුණාව දෙනවා අර පවිත්‍ර ජීවිතයක් ගත කරන්න. දැන් ඒ වගේම අපි දකින්න පුළුවන් වැඩි මේ පියාගේ කතාව කරුවා. පියාගේ ස්වභාවය පළමුවෙන්ම දිව්‍ය මහත්සක ස්වභාවය සමාව වීමේ ස්වභාවය කවදාවත් අපි කරපු වරද උන්වහන්සේ ගණන් තියාගෙන ඉන්නේ නැහැ. පුත්‍රයා ගෙදරට එනකොට පියාණන් කොහොමද සැලකුවේ? පුත්‍රයන් ගෙදර එනකොට වැඩිමහල් සහෝදරයා හම්බුනාම මොකද කරන්නේ? දැන් දල් ගහලා මරනවා. හැබැයි වැඩිමහල් පුත්‍ර මේ තාත්තා මොකද කරේ? දුවගෙන ගිහිල්ලා වස්ත්‍රයක් අරගෙන පුත්‍රයා වැසුවා. දැන් ඒකෙ පෙන්නුවේ මම නුඹව පිළිගන්න. මේ ඌරු පොඩුවේ ඉඳලා 60ක්ම ගන්න ඇවිදලා ආදී ළඟ තියෙන මේ මිනිස්සයව පිළිගන්න. එදින පියාණන්සේ හදවත මට උණු මොනවා වගේ පුතෙක් වුණත් කමන්නේ. ඔය ගෙදර වෙච්චර මට ඕනේ. තම බැඳගත්ත පළවෙනි ඌරු උඹේ කොහේ නෑ කියලා නේ. මාස් කියන්නේ අපි දිහා බලන උන්වහන්සේ කියන්නේ ඌරුෙක් වගේ නෑ කියලා. මාස් කියන්නේ උඹ මගේ පුත්‍රය. එකම දෙයක් කරන්න බැරිලා ඉන්න ඕන තමයි. උඹ හැරිලා ඉන්න ඕන. ඊළඟට දකින්න පුළුවන් වෙයි. ඒ පිළිගත්තන් පස්සේ ගෙනින්න කිව්ව වස්ත්‍රයක් දීලා වස්ත්‍රය මහාන්න කියලා. උන්ගේ හරියට මේ අධර්මිෂ්ඨ හරියට උන්වහන්සේ ධර්මිෂ්ඨතාවයෙන් අපේ න්‍යායම අධර්මිෂ්ඨතාවය පහළ කරනවා. ඒකයි කියන්නේ උන්වහන්සේ ධර්මිෂ්ඨතාවය. එදා ඥානක ගීතිකා ගායනා කර එයා මහදු ගීතිකාව. අර අකිඟු පුත්‍රයා ගෙදරට එනවා වගේ අර වස්ත්‍රය දාන මිලිගා. මගේ අධර්මිෂ්ඨකම් උන්වහන්සේ වසන ගන්න. ඉවරයි. ඒ වගේම ඒ පුත්‍රයාට අතට විද්‍යාවක් දැන්. ඒ කියන්නේ මගේ පවුලට නැවතර කතාවක් මම කිව්වා. ආදේ පාවහන් දුන්න. උඹේ මාව තියන්න පුළුවන්. දැන් ඔබ මගේ මාව තියන්න පුළුවන්. ඊළඟ කිව්වා පාටි එකක් දාන්න. මුළු ජීවිත කාලෙ ප්‍රීතියෙන් ඉන්න පුළුවන්. හැබැයි තමන්ට විරුද්ධව සිටින කට්ටිය ඇති. එක දෙයක් ස්වාමීන් හස්තේ මට මේ මොනවද කියනවා. යේසුස් වහන්සේ හැම වෙලේම අපි සමාව දෙන්නත් අපි පිළිගන්නත් ඈස්තු වෙන්න. ඊයන මානසික හදවතේ වගේ. දැන් අපි ඊවකම දැක්කා යාකෝබේ ජීවිතය. යාකෝබේ ජීවිතේ විශේෂ සිද්ධීන් කිහිපයක් තියෙනවා. මොනවාද විශේෂ සිද්ධීන්? පළවෙනිම ඔහුගේ උපතින්ම ඔහු ප්‍රතික්ෂේප වුණා. දැන් අපි බලන්න පුළුවන් මේ අලුත් ගිවිසුමේ අකිතර පුත්‍රයයි ඔහුගේ වැඩිමහල් සහෝදරයාගේ පරණ ගිවිසුමේ යාකෝබොත් අනිත් පැත්තේ ඉන්න කවුද? වැඩිමහල් සහෝදරයා කවුද? ඒසා within 90. හරි දෙන්නගේ ස්වභාවය එකම වගේ. එකම විතරයි. හැබැයි ඉපදීමට පෙර පියා මවගේ ප්‍රතික්ෂේප වීම. දැන් සමහරවිට අපි වෙන පසුබිම් ඉඳලා අපි සමාපි කරලා අපි උත්සාහයෙන් මවගේ කුසෙට පැමුණ වෙලාවෙදිම මවට ප්‍රතික්ෂේපයක් ඇතිලා තියෙනවා. අර බලාපොරොත්තු නූල් වෙලාවක
දරුවෝ. බොහෝ අය කියලා තියෙනවා මටත් ඇවිල්ලා කතා කරලා තියෙනවා. අනේ ඒකට අපි බලාපොරොත්තු නැහැ මේ දරුවෝ හදාගන්න බැහැ හරි අමාරුයි. සමහර අය අත්සන් කරනවා දරුවෝ. දරුවෝ හදාගන්න බැහැ. මේ ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ ප්‍රතික්ෂේපයෙන් මේ දරුවෝ තුළ ඇතුළු. හැබැයි දකින්න පුළුවන් මේ මව් කුසේ තුලදී මේ දරුවගේ අතර ඇතුළු තිබුණු ගැටනේ. අයියේ මල්ලිදී මෙතන පොඩිලා ගන්නවා. පිටතර එනකොට වයිද කියලා මෙයා උත්සාහ කරා මුලින් ඉන්න හැබැයි මොකද අයියේ කියලා. පරාජිතව ඉදා ඉඳලා ඔහු යන හැම තැනම අඳුරවලක් යනවා. ඉතින් අපි ජීවිතේ සමාවලාවට මම කට්ටිය වැරදි වෙලාවට උපන්නේ. අපලේ මම දන්නේ හොඳ වෙලාවක් නේ නරක මේ නරක අපලයි. මට වෙලා තියෙන්නේ. ඇයි මට මේ දේවල් වෙන්නේ? නරක දේවල් සිදුවෙන්නේ. අපි දාගෙන ඉන්නවා උන් පැමිණෙන පස්සේ පවුල තමන්ගේ පියයි මව පියා වැඩිමහල් සහෝදරයා ආදර කරා මම බාල සහෝදරයාට ආදර කරා. ඉතරක් ගන්න නැහැ. ආදරේ බෙදාගත්තා. සිත් දෙවීම ඇතුණා. දැන් එකක් අපි දෙමව්පියන්ට ප්‍රවේශම් වෙන්න ඕන අනිත් එක අපි පවුලල හැදිලා තියෙනවා. මම හැම එක්කෙනෙක් යම්කිසි පවුලක. පවුලක හිටිය නැත්නම් වෙන තැන්වල හැදිලා තියෙනවා. මේ නිසා අපේ ජීවිතේ නොයෙකුත් ආකාරයේ සිත් දෙවීම නැති වෙලා තියෙනවා. දැන් යාකොබ්ට කරන්න වෙන දෙයක් තිබුණේ නැහැ. එකම දේ තිබුණේ මේ ජීවිතය සකස් අම්මාත් එක්ක සැලසුම් කරා මොකද සැලසුම්කාරයෙක් මොකද බුද්ධිමත් පුද්ගලෙක් සැලසුම් කරා තාත්තා රවටන්න අයියවත් රවටන්න ඇයි රවටන්න ඕනේ කියලා කිව්වේ තමාගේ උරුමය ලබා ගන්න අයියට අයිති උරුමය තමන් ලබා ගන්න ඕනේ කියලා ඔය ජීවිතේ කරා එදා හැබැයි දකින්න පුළුවන් ඒ මොහොතේ තිබුණු ජීවිත ප්‍රශ්නයක් ඇතිවුණා. ඔව් තමයි අයියගෙන් බේරෙන්න කියලා දුවන්න පටන් ගත්තා. මේ දුවන වෙලාවේදී ඒ වචනේ කියනවා අඳුර පෙන්වනවා. ඉර බහැගෙන ගියා. ඔය ජීවිතයේ දිව්‍යමානසික ඈත්තුන වෙලාවෙ විතර අඳුර එන්නවා. අඳුර රජකරනවා. අපි සමහරවිට අපේ ජීවිත අපේ හස්තේ නැත්තම් අපිම නඩත්තු කරගන්න පටන් ගන්න අපේ ජීවිත. සාමාන්‍යයෙන් කිසිම යැවීමක් නැතුව අපි දැක්කම පුළුවන් මේ අඳුර අපේම යන තැන එනවාමයි. ඒ කතාව විගය අපි දන්න නොයෙක් ප්‍රශ්න වල වුණා. ඉතිවරේදී දවසක් පැමිණියා ඔබේ කියන සාරට පැමිණියා දෙවියන් වහන්සේ ඔහු අතර මහා ලොකු ගැටයක් ඇති. ඇත්තම මේ ගැටණය ඇත්තම දෙවියන් වහන්සේ මෙයත් එක්ක පළවෙනි පට ආරම්භ කරා වගේ තේරෙන්නේ. මේ දේවදූතයා කියන්නේ මෙතන යේසුස් වහන්සේගේ රූපයක්. අර මේ ලොකු ගැටණයක් ඇති වුණා. හරියට මේ ආරම්භයේදී කියලා තියෙන හේබ්‍රු වචන වලින් කියලා තියෙනවලු මේ ඇවිල්ලා මේ ගැටණය ඇවිල්ලා මේ දේවදූතයා ඇවිල්ලා මෙයත් එක්ක ගහගන්නවා. පසු වෙලාවේදී මොකද උනේ? ඊට පස්සේ මොකද සිදුවේ? යාකොබ් ඇවිල්ලා කියනවා මම කොහොමද මේ ගැටණය මගේ ජීවිතේ ආශිර්වාද කරනතුරු මම ඔබට යන්න ඉඩ දෙනවා. මේක කියන්නේ එන්කවුන්ටර් එකක්. මේක කියන්නේ සම්මුඛ වීමක් කියලා කියන්නේ. ස්වාමීනි මගේ ජීවිතේ ස්පර්ශ කරනතුරු මම ඔබ වහන්සේ යන්න ඉඩ දෙන්නේ. මෙන්න මෙවැනි හදවතේ විපාසයක් ආශාවක් තියෙන්න ඕනේ. ස්වාමීනි මේ කාලේ තුනේ මම නිකන් අතාරින්න යන්නේ නැහැ. මම ඔබ වහන්සේත් එක්ක පොරබදිනවා. දැන් ඔබ දකින්න පුළුවන් මම දැකගෙන ඉතලිය දේවචනේ මේ දෙවියන් වහන්සේගේ ස්වභාවය කියනවා. මේ දෙවියන් වහන්සේ මොනවද කරන්නේ? නිකන් දේවල් වෙන්නේ. අපි ප්‍රතිචාරය අවශ්‍ය වෙන්නේ. මම පොරබදුත් විතර උන්වහන්සේ වෙනස් කරනවා. ඇයි අපි කියනවා නේද ඕන දෙන්න පුළුවන්. අන්ධ මිනිස්සෙක් ඉස්සන්දාට ඇවිල්ලා ඉස්සන් ඉස්සර ඉඳගෙන ඉන්නවා. ස්වාමීනි මම උපකාර කරනවා.
ශාන්ත මනසෙ උන්වහන්සේ සුව කරන්නේ. උන්වහන්සේ ඔබට මොකක්ද ඕනේ? තමන් කියන දුරු අපි දේවාචන නොයෙකුත් අවස්ථාවල දකින්නකොට අපි ඉල්ලන තුරු ඒ ලැබෙන්නේ. අද සමහර අය ඉල්ලනවා නෙවෙයි අපි අර දේවාචන කියන්නේ ඉල්ලන්නේ ලැබෙන්නේ. ඒ ඉල්ලන කියන වචනේ කියන්නේ නිතර නැවත ඉල්ලන්නේ කියලා. පොරපැදීම සාමිනී මේ මට ලැබෙන. මේ කතාවේ තියෙන හැටියට ඇත්තෙන්ම මේ දේවදූතය මොහොතක දර්ශනය කරලා අවුරුදු ගණනාවක් මොහුගේ ජීවිතය තුළට ඇතුල් වෙලා තියෙන මේ අන්ධකාර බලවේගය. දැන් මේ මොහොතේ මතක තියාගන්න මේ ජීවිත ඕන අමතකුණා නම් ඉතින් මේ අවස්ථාවේ මොහුගේ වයස අවුරුදු 30යි නම් අවුරුදු 30 තිස්සේ මොහුගේ ජීවිතය විරුද්ධ කරලා දුන්න නොයෙකුත් ආකාර අන්ධකාර බලවේගවලට ඇතුල් වෙන්නේ. ඒ කියන්නේ ඔහුට ස්විප් දෙතුන හැම වෙලාවෙම අන්ධකාර බලවේගයක් ඇති වෙනවා. එපිස පොතේ කියන තරහ යන්නේ පිළිබඳ හරි තරහ යන්නේ තමන් දුර විමුක්ත කරන්නට අන්ධකාර බලවේගය. යක්ෂයා පිටදෙන්න එපා තරහ යනවා. එහෙමනම් මගේ ජීවිතේ වෙන පාපයකට ඇතුළු වුණොත් මම මගේ ජීවිත විරුද්ධ කරන එක්තරා විදිහක අන්ධකාර බලවේගයකට ඇතුළු වෙන්නේ කියලා. ඒක මොන තරම් දහස් ගණනක් යක්ෂයාට ඇතුළු වෙනවද මගේ ජීවිතේ මම විරුද්ධ කරනවා. අර නැස්ත වෙනවා වගේ වෙනවා. ඇවිල්ලා ඕන් මගේ ජීවිතේ යලපදින්චි. යන්නේ නැහැ. අපි යේසුස් පිළිගත්ත මිනිහට යේසුස් පිළිගත්තන් පස්සේ මොනවද? මම මේ අඳුරගෙන මම මේ අන්ධකාර ආත්ම වලට මම යන්න කියන තුරු මම අනකරන තුරු යන්නේ. මේකත් ගන්න බලන්න. දැන් එක දෙයක් මම කියනවා මම මානසික ජීවිතේ මොනතරම් තිත්කම් තුලින් යන්නේ. තමන්ගේ ක්‍රියා තමන්ට හරියට සැක වෙනවා. තමන්ගේ අයියා තමන්ට හරියට හරක් වෙනවා. දැන් තිත්කම්. මේ හැම තිත්කම හැදෙන හැම වෙලේම දුරවිරුද්ධ කරන මේක පුනරුත්තරන දුරවහල් කියන මේ EC එකේ තියෙන ඒ රූල් එක එළියට යන්නේ නැති වෙන්නේ කියලා. මේක ඇරලා දැම්මම මොනවද වෙන්නේ? ඇතුළේ පටන් ගන්න මේ ප්‍රශ්නේ වාක්‍ය ඇතුළේ පටන් ගන්නවා. ඒ වගේම අපි මේ ඇරලා දැන් මේක දින ඉන්න මැස්සෝ අරුම් වෙනවා. මේක දැන් මම රෑ වෙල කුට්ට මෙතන ඉන්න මధుරෝ හිටියේ. මට ප්‍රශ්නේ ඇයි මොකද මధుරෝ ආවේ? මේ කාමරේ මధుරෝ ඉන්නේ නැතිනම් අපි හදලා තියෙන්නේ. හැබැයි මధుරෝ ඉන්නේ කොහොමද? දන්නවද කොහොමද? කොහොමද? දුර ජානේ නැත්නම්. යපියා ඇයි මේ යක්ව වෙනද අපේ ගාවට? වෙලා තියෙන්නේ. ඒක තොර ඇරලා තිබුණා. ඉතින් මధుරෝගේ සීතක් දින ලේ උන්ට ලේ අර ලේ සුවඳ එනකොට වවුරන ගානී ගාන හොයාගෙන ඇයි ඒ සීතේ එනවා යටිපස්සේ සාන්තුන ගන්න නෝගේ බඩකින් නැති කරගන්න එනවා ගෑන මధుර විතරක් දින්න මధుර වෙන්නේ නැද්ද හරි වෙව් කියනවා යම් කිසිම කෝගේ දීලි දේවල් මේ මගේ දිවි විපාසයෙන් නැති කරගන්න කියලා අනේ වගේ තමයි අන්ධකාර බලවේග ඔහි හැසිරෙනවා. වචනේ කියතන ඔබ ඉන්නවා. දිනුන සාවල ඉන්නවා කියන්නේ. ඉතින් මේ මම දොර ඇරලා තියෙනවා නම් අර මම බලලා තියෙන පවුලක් කරන පාරෙන් බලන ඉන්නනේ. ඔය බලන්න නොහියා ඒ මොගන් අපි ගේට්ටු ඇරලා තියෙනවා ගෝල් කරන් ඔහේ එනවා මුණු ගොඩක් තියෙන ඒ මුණු ගොඩ. ඉතින් අපේ මෙතනින් සහෝදරයෙක් එක්කත් පොඩි පාරක් දෙන වෙලාවක් ඉක්ලාස්. දොර ඇරලා තිබුණා මූ එනකොට මුට මොකක් හරි කණ්ඩ තියෙන ඒ කණ්ඩ තියෙන හින්දා ආසකට එළවල දාන්න වෙන්න පුළුවන්. හැබැයි අනිත් දවසේ මූ දාන්නවා මෙතන හොඳ කෑමක් තියෙනවා කියලා. ආසර මොකද කරන්නේ? ආසරම බලාගෙන කවද්ද දොර ඇරලා තියෙන්නේ මම එදා ඇතුළට පනින්න. ආසර කරනවා. ආසර කපේරනවා. ටික දවසක් ගියම ආසර දොර ඇරලා ආසපන් මේදී මුළු ජීවිත කාලයක් තිබුණා. අපේ ජීවිතේ අන්ධකාර බලවේග පහර ගන්න පටන් ගන්න මේ නිසා මම විශ්වාස කරන එදා ඒ යාකෝබ් එක්ක ඇතුළු ගැටනේ යාකෝබ් ඉතිරිනේ මගේ ජීවිතේ ස්පර්ශ කරලා මේ ඔක්කොම ඉවත් කරලා මේ කුණු ඔක්කොම ගලවලා ඉවත් කරා. මේක ඔබට ප්‍රොෆයිල් එක දිහා බලනකොට ඒක කියන සාමාන්‍ය
මේ තමයි මම අරලා තියෙන දොරවල්. මේ අනිත්‍ය දකින්නේ තුරු පොදයක්. දැක්කොත් මේ දවසක් වෙනවා මේ ඔක්කොම පේන්නේ යනවා. අද හැම එකෙම දකින්න යනවා. මේ ඔක්කොම එක දවසක් වෙන්නේ. මිනිස්සු දවසේ ඔක්කොම දකින්න යනවා. හැම දෙයක්ම වීඩියෝ එකක් වගේ දාන්න. හැම එකක්ම පෙන්න. කරපු හැම දෙයක්ම දකින්න යනවා. හැම තත්පරයක්. ඒකද ඉස්සන් නියම නිලදී හරියට අපි ඔක්කොම ඉඳලා සම්පූර්ණ මේක. දැන් මෙවැනි පුරුෂාන්තරාවක් අපේ ජීවිතේ යාද මොකද කියන්නේ? අපහසු. දැන් අපි මේ ඔක්කොම ලියන්න කිව්වයි. මේ ලියන්න කිව්වේ ඇයි? මේ හැම දෙයක්ම අපිට දාන්න එකම ස්ථානයකට තියෙනවා. ජීවිත එකම ස්ථානයක් පමණක් තියෙනවා. ඒ සංසිගේ කුරුසිය දෙකට පමණයි. මෙන්න කියනවා නෑ අපිට මේ පාපේ මේ දේවල් ගෙනනිට. ඒ අදුදාස විශේෂම මගේ අවධානය යොමු කරන්න කැමති උන්වහන්සේගේ කුරුසිය ගැන කතා කරන්න. මේක ඉතාමත් විශේෂයි, ඉතාමත් වැදගත් මේ කුරුසිය. දැන් මේ කොහොමද තේරුම් ගන්නවා? අපි යේසුස් වහන්සේගේ කුරුසියේ පූජාව තේරුම් ගත්තේ නැත්නම් මට නිදහසක් නැති බව තේරුණා. මම නිදහස් වෙන්නේ මමගේ ශක්තිය මම යහපත් ජීවිතයක් ගත කරන්න තීරණය කරපු ඉඳන් මට නිදහස තියෙන එකම ස්ථානය නම් ඇවිල්ලා කුරුසිය තුලින් තමයි. ඒ යේසුස් වහන්සේගේ මේ දෙවොකු විලිය තුලින් පමණයි. කරුණා කරලා පෙරලන බර්ම බයිබල් පාඩය දෙන්න බලන්න. පළවෙනි කොරින්ති 1:18. පළවෙනි කොරින්ති 1:18 දෙන්න බලන්න. කවුරුහරි කරුණා කරලා කියවන්න බලන්න. ඒක ශාන්තිමත් කතා කරලා කියවන්න ඇතනවා. මුත කතා කරලා තියෙනවා වගේ අයියේ කියන හොරයි. විනාශ වෙන්නට මේක මෝඩකම කුරුසිය කියනවා. අර කුරුසිය කියන්නේ මොකක්ද? මේක කියන බුද්ධ. මේ කුරුසිය කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මෝඩකම. දැන් මේ ඔයගොල්ලෝ අකිනේ බලන්න පහුගිය දවස්වල පුළුවන් තරම් උත්සාහ කරලා එල්ලුම් ගහ නැවතරවා කියනු කියලා. ඈ දන්නවද එල්ලුම් ගහ එක කියනවා. මේ එල්ලුම් ගහ මේ කුරුසිය ගැන කතා කිරීම කියන්නේ රෝම අධිරාජ්‍යවාදී කාලේ හිටින ඉලුම් ගහ ගැන කතා කරනවා වගේ වැඩක්. නැත්නම් ඇමරිකාව වගේ පැත්තල ඉලෙක්ට්‍රික් චෙයර් කියන විදුලි පුටු ගැන කතා කිරීම. මේ කියන මොකක්ද තියෙන විශේෂත්වය? මෙතෙන්දි දකින්න පුළුවන් විශේෂ ෆොරෙන්සිවරුන්ට කුරුසිය ගැන කතා කරනවා කියන්නේ මරණය. මොකක්ද තියෙන මේ විශේෂක? විනාශ වෙන කට්ටියට මේක කිසිම තේරුමක් නැහැ. හැබැයි මොකද්ද මෙතෙන්දි කියලා තියෙන්නේ? දෙවනි කොටසේ ගැලවෙන්න තියෙන පුද්ගලයන්ට මේක ඇවිල්ලා මොකද්ද? දෙවියන් වහන්සේගේ බලය. අපි ජීවිතේ නිදහස් කරන්න තියෙන. අපි ජීවිත සම්පූර්ණයෙන්ම අපේ යක්ෂ අන්ධකාර බලවේගවල වලින් සම්පූර්ණ කඩලා බිඳලා විනාශ කරන්න තියෙන එකම ආයුධය ඇවිල්ලා කුරුසියයි. මේ මහන්සියගේ නිකම් අපි මේ කතා කරන්නේ කුරුසිය කියන මේ නිකම් කුරුසියක් කියන්නේ ලීකෑයි දෙකක් නෙමෙයි කතා කරන්නේ. මේ කුරුසියේ සිදුවුණු විශේෂත්ව මේකේ තියෙන විශේෂත්වය ගැන අපි කතා කරන්නේ. දැන් අපි කුරුසිය ගැන තේරුම් ගන්න ඉස්සෙල්ලා අපි දැන් තේරුම් ගන්න මොන දේ වචනේ කියලා තියෙනවා. යේසුස් වහන්සේ කියලා යේසුස් වහන්සේ පෞද්ගලික දවසේ ඉඳගත්ත උන්වහන්සේගේ බැටරි පැටවනවා. ඒ කියන්නේ පාපේ ගෙනියන බැටරි පැටවනවා. උන්වහන්සේට හරණ කිසිම දකින්න පුළුවන් වෙයි මිනිස්සු පව් කරාම ඔහු ඇවිල්ලා අහිංසක බැටරි පැටවක කරගෙන මේ බැටරි පැටව මරනවා තමන්ගේ පාප නිසා. තමන්ගේ පාපෙට වෙන බැටරි පැටවෙක් මැරෙන්න ඕනේ. අහිංසක බැටරි පැටවෙක් මේ හෙලන්න ඕනේ. මේ ලේ අරගෙන ගිහිල්ලා හරි නරක වැඩක් කරනවා. ඊළ ඒක දෙවි මහත් පූජාසනෙක ඉන්නවා.
අහිංසක බැටබැටෝ කිලේ. දැන් දේවචනේ කියනවා ලෝකේ ලැබීමට පෙර පූජා වුණු බැටබැටවන. The lamb was slain from the foundation of the world. ලෝකේ පැවැත්මට පෙර සිටියා වූ නැත්නම් මරුණා වූ බැටබැටවන. මේක අදහස මොකක්ද? ඒ කියන්නේ ලෝකයේ බැඳීමට පෙර උන්වහන්සේ මැරුණේ නැහැ. හරියට අවුරුදු 2000කට පමණ පෙරයි උන්වහන්සේ මැරුණේ. හැබැයි ලෝකයේ බැඳීමට පෙර මාස කිහිපයකට පෙර මම ඊශ්‍රායලයේ හිටියේ. ඔගොල්ලෝ වෙලාව කියන්නේ විදිය බලන්න පුළුවන් දෙයක්. ඔගොල්ලෝ වෙලාව කියන්නේ මම ගියා ඒ උන්වහන්සේ ඒ ගුරුස්පත් කරපු ස්ථානෙට ගියා. ඒක පෙන්නුවා ලොකු විස්තරයක් දුන්නා. මේක ඉතිහාසයේ ස්ථානයක් විතරයි ඉතිහාසයේ දැනක් විතරක් නෙවෙයි ඒක අද භූමික ස්ථානයක් ඒක සම්පූර්ණ භූගෝලීය වශයෙන් විතර තියෙනවා. දැන් අද ඒක සාමාන්‍ය ස්ථානයක් සාමාන්‍ය මිනිස්සු නේ ඒ දැන් මේක කියන හැටියට දැන් මම බැලුවොත් ඒ විදිහේ ඒක නිකන් බස් ස්ටෑන්ඩ් එකක් අර. අපි ඒරුසමේ බස් ස්ටෑන්ඩ් එක. කිසි විශේෂත්වයක් නැහැ. ලෝකෙ සිදුවන ඉතාම බලවත්ම සිදුවුණු ස්ථාන නිකන් බස් ස්ටෑන්ඩ් එක. හැබැයි උන්වහන්සේ එදා අවුරුදු 2000ක පූජාව නිසා තමයි අදාම විශ්වාසය. හැබැයි මොකක්ද මේකෙ තියෙන්නේ ලෝකෙ නිවීමට ඉතින් තේරුම් ගන්න. අපි යේසුස් වහන්සේ පිළිබඳ අපි හොඳ අවබෝධයක් නැත්නම් මේ උන්වහන්සේ සියල්ලට පෙර හිටියා කියලා මේ පුරුෂ පූජා කිරීම මේක තේරුම් ගන්න. අපි උන්වහන්සේ යේසුස් වහන්සේගේ පැවැත්ම උතරම් කාලයක් ඉඳන් කියනවා. පැවැත්ම උතරම් කාලයක් අවුරුදු 10ක් වුණා ජීවත් වුණා දැන්. මොකක්ද? මට ඇහෙන්නේ නැද්ද කොහොමද කියන්නේ කරන්නේ? ඔය මොනවද කියන්නේ? කමන්නේ. උන්වහන්සේ පැවැත්ම ආරම්භයේ දේවාලයේ කියතන අපි යෝහන් පොතේ පරිපත්‍යයෙන් උන්වහන්සේ පටන් ගැනීමේදී උන්වහන්සේ කියනවා. පටන් ගැනීම මොකක්ද? කොතනද පටන් ගන්නේ? මුල. මුල කියන්නේ කොහෙද කියන්නේ මුල? මුල කියන්නේ මුල. පටන් ගන්න. පටන් ගන්න. කොහෙද පටන් ගන්නක් තියෙන පටන් ගැනීමේදී උන්වහන්සේ හිතියා කියලා කියනවා. ආරම්භයේදී උන්වහන්සේ හිතියේ කියන්නේ මුළු විශ්වයම ආරම්භයේදී උන්වහන්සේ එතන නැවුවා නෙවෙයි උන්වහන්සේ එතන පැමිණියා නෙවෙයි ඒ කාලේදී උන්වහන්සේ හිටියා. අපි උන්වහන්සේ ස්වභාවය බැලුවොත් උන්වහන්සේ ස්වර්ගයේ සියලු පාලනය සියලු බලය උන්වහන්සේ හස්තේ තිබුණේ. උන්වහන්සේ පියාණන් වහන්සේගේ පියාණන් වහන්සේ සුද්ධ වහන්සේත් එක්ක එකට වාසය කරන දහසක් අපි තේරුම් ගන්න බැරි කොටසක් තියෙනවා. ස්වර්ගයේ කියන ස්ථාන අපිට තේරුම් ගන්න බෑ. කවදාවත් ගිහිල්ලා නැහැ. එහෙත් මේ කාගෙන කොහෙන්ද අහගන්න පුළුවන් වෙයි. එන බයිබලයේ කොටසක් කියලා තියෙනවා. උන්වහන්සේ ස්වර්ගයේ සදාකාලයක් ජීවත් වුණා. මේ මොකද කියනවා අපි උන්වහන්සේ මේ පොළොවට එනවා කියලා කියන එක තරම් වේදනා සහිත දෙයක් නෑ. අපිට මේ අපි ඉන්නේ ගෙදර වෙන තැනක ගිහින් ජීවත් වෙනවා කියන එක තමයි. හෝටලේ වුණා ගෙදර වගේ හොඳ තැනක්. වෙන තැන්වල යන්න පුළුවන් වෙයි. හිතාන්ත ලක්ෂ්‍ය යනවා. මම ලක්ෂ්‍යී මහවා කීතර සත්‍යයෙන් කියනවා කියලා ඒ සත්‍යය වලින් ඉන්නේ. ගෙදර එන්නවා. ගෙදර මට වඩා මේ යේසුස් වහන්සේ කියන්නේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේ නැවුම් කරුවා අපි අතට පැමිණුවා කියන එක අපි තේරුම් ගන්න ඕනේ. දේවචනේ කියලා තියෙනවා අපි යසායා පුතේ කියන උන්වහන්සේ දෙවියන් වහන්සේ පිළිබඳ කතා කරලා උන්වහන්සේ පිළිබඳ කියන උන්වහන්සේ
උන්වහන්සේ මනුෂ්‍යයෙක් අහන ඔබ කවුද? උන්වහන්සේ කියන මුළු දේශයන් හරියට තුලාවක තියෙන උන්චි දූවිල්ලක් හා සමානයි. ඒ කියන්නේ ධර්මන අපේ කඩේ මුද්‍රාවේ බඩු ගන්න යනකොට දාන්නේ දැන් නම් තියෙන වෙනදා එක එක තුලාවක් කියන බැලන්ස් එක ගන්නවා. වෙල් මිෂන් එක ගන්නවා. හරි. ඒ ස්කේල් එක. ඒ සම්මානයේ මුළු දේශයන්. ඒක මුළු පොළොවම ඇවිල්ලා මුළු පොළොවම ඇවිල්ලා ඒ කියන්නේ මේ බයිබලේ මේ දුවිලත් බුද්ධ මොකද වෙන කීයද මේ දුවිල කියලා. බයි ඇස්මනයි වෙනද? ඔයා මන්නේ මටක් වෙන්න මගින කියන්න කන්නත් සතර ඉවරන්නේ මම. ඊත් වෙන්නේ. ඉතින් බඩු ගන්න යනකොට අපි කවදා ඔයාලා බලන්න මේ මුද්‍රාවේ ඔය දුවිලි කොම ගහලා ඔය මේ බඩුව මර දෙන්න කියනවා නෑ අපි කියන්නේ ඒක දුවිලි අපි ගහන් ගන්න නෑ ඒතරම් තුට්ටු වල ගණන් ස්වාමීන් වහන්සේ කියන නුඹ මගේ ඉදිරියේ තුට්ටුවක් නේ දුවිල්ල කිසි මාර්ගයක් නෑ ඒතර මුළු පෘථිවියම මුළු විශ්වයම මගේ ඉදිරියේ දුවිල්ල එහෙනම් මේ විශ්වයේ තියෙන දූවිල්ල තමයි පෘථිවිය. විශ්වයේ මොකද දකින්න මේ පෘථිවිය ඇවිල්ලා දූවිල්ල විතරයි. ඒ පෘථිවියේ ඉන්න පොඩි දූවිල්ල. ඒක තමයි සිබි. ඒක තමයි එතරම් දුවයි කියලා දෙවියන් වහන්සේ ඉන්නන පෙන්නන පොඩ්ඩක් පෙන්නනවා මට. මම එන්න පුළුවන් අපිට. පොඩ්ඩක් හිතන්න බලන්න මම කවුද? උන්වහන්සේ කියන්නේ. උන්වහන්සේ විශාරත් මට තේරුම් ගන්න පුළුවන් මේ. අඳුර ගන්න පුළුවන් මේ. හැබැයි දෙවියන් වහන්සේ එක දෙයක් දැක්කා. මනුෂ්‍යයාට කිට්ටු වෙන්න ඕනේ නම් මනුෂ්‍ය පාරකට දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට කිට්ටු වෙන්න ඕන නම් දෙවියන් වහන්සේ මිනිස්සෙක් බවටපත් වෙන්න ඕනේ. උන් අපි දකිනවා මේ කියනවා කුඹිරලක් යනවා. මේ කුඹිරට ඔක්කොම යන්නේ කොහෙද? මහා විනාශයකට යනවා. උන් යනවා මහා ගිනි ගොඩක නැත්තම් මොකක් හරි දෙයකට යනවා. උන් ඔක්කොම විනාශ වෙනවා. දැන් මම බලාගෙන ඉන්න මම කියන මේ කුඹිරලට මගේ අත දාපු ගමන් මොකද වෙන්නේ? උන් බය වෙලා වෙන පැත්තකට යනවා. මට ඕනේ මේ කුඹිරට කතා කරන්න කියලා. දැන් මොකක්ද මම කරන්නේ? උන්ට කතා කරන්න පුළුවන් මේ. කුඹි භාෂාව ඉගෙන ගත්තොත් මම කතා කරොත් කුඹි භාෂාව ඉගෙන ගරමු. මේක කතා කරන හඬට පාවන්න වෙනවා. දැන් එකම දේ මොකක්ද මම කරන්නේ? මම කුඹියෙක් වෙන්න ඕනේ. මම ගිහිල්ලා කියන්නේ හලෝ දන්නත් කුඹිය. මම තාම ඔක්කොම ඇව්වේ. උපත් වෙනවා පාරේ. Activity දෙවියන් වහන්සේ මනුෂ්‍යයෙකුට කරලා අවුරුද්දක් පෙර මාරිය තුමිගේ කුසී ජීවත් එන්න මාර්ගයක් නැවිල මනුෂ්‍යයෙක් කියන නම තමයි යන මාර්ගය වැරදි. දැන් මේ කියන තීරුම් ගන්න බෑ. ස්වර්ගයේ සියලු බලය ආධිපත්‍ය තියෙන මේ දෙවියන් වහන්සේ මනුෂ්‍යත්වය ලබා ගන්නවා කියන මොනතරම් නීච දෙයක්. සීමා රහිත බලයක් තියෙන මේ දිව්‍ය මාංශ සීමා සහිත ශරීරයකට ඇතුළේ වෙනවා කියන එක මේ තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ දිව්‍ය මාංශේ මිනිස්ය බවට පත් වෙන මේ තව දවසක අපි නත්තර සමරනවා. මේ නත්තරෙන් අපි සමරන්නේ මොකක්ද? මේ නත්තරෙන් අපි ප්‍රකාශ කරන ඉඳලා උන්වහන්සේගේ මේ කුටියේ පැමිණීමේ ඒ පැමිණි මංගල්‍යක සමරනවා. අපි තේරුම් ගන්න පුළුවන් අපි එදාට නිකන් කාලා බීලා නම්නවා. අපි තේරුම් ගන්න පුළුවන් මේ දෙවියන් වහන්සේ මනුෂ්‍ය වුණාස්. එදා
ස්වර්ගයේදී පියාණන්වහන්සේ පුත්‍රයන්වහන්සේ කතා කරන වෙලාව පුත්‍රයන්වහන්සේ කියන ඔව් මනුෂ්‍ය කෙනෙක් මම තීරණයක් කරගන්නවා. මනුෂ්‍යව නිදහස් කිරීමට මනුෂ්‍යව ගැලවීමට එකම මාර්ගය තියෙනවා. වෙන කිසි මාර්ගයක් නැහැ. මම මනුෂ්‍ය පරපත් වෙනවා. ඉතින් පොඩ්ඩක් හිතන්න මේ දිව්‍ය මහන්සිය හිතන ආකාර පොඩ්ඩක් අපිට හිතන්න අමාරුයි. මේ ආකාරයෙන්වත් හිතන්න බෑ. මම පුළුවන්. මොනවගේ අපහසු වෙලා මේ සුවපහසු ජීවිතය ගත කරන රජ කෙනෙක් සාමාන්‍ය මනුෂ්‍ය ජීවිත ගත කරන්නේ මොකද මොකක්ද? දැන් මේ දිව්‍ය මනුෂ්‍ය පාඩම් වැඩිම හරිම මේ නිසා අපි විද්‍යාව කියන්නේ සියලු බලකම ඉතිවිලා කියනවා. හරි අපි ගීතිකා කියනවා. මේ ගීතිකා විස්තර කරන ඉංග්‍රීසි ගීතිකාව තියෙනවා. මම සිල්පුරවන්තර සිංහලට උත්සාහ කරලා දාන්න කියලා. ඒ සෑම බලයක් සෑම ආධිපත්‍ය උන්වහන්සේ හස්තේ සියලුම දේව මැවුවේ මැවුම් කරන උන්වහන්සේ මනුෂ්‍ය පුරා මනුෂ්‍යත්ව දරාගෙන මේ පුරා ආවේ ක්‍රමයේ ඔබේ මගේ පාප බල ගාලයි පාපේ නිවේ විනා තොරේ විතරයි අපි ගීතා පොඩ්ඩක් කියනවා අපි දානවා ගෙත්සමනේ නිදසු දුක් වේදනා නේ මට තප්පරයක් දෙන්න මෙයා ලොකු ආශාවක් තිබුණා. මේ ගැන යාඥා කරනවා. ඒක එක දවසක් ඔහු ඒ දුක විඳිනවා. ඒක කියන තප්පරය උන්වහන්සේ වේදනාවේ මම තප්පරය මම දැක්කේ. එයා පිස්සුයි. ඒක දරා ගන්න බැරි සම්පූර්ණ පිස්සු වෙනවා. අවුරුද්දක් තිස්සේ පිස්සු වෙලා යථාර්ථයටපත් වෙලා ඉංග්‍රීසි ගීතිකාවක් දෙනවා. Let's start forget this money. Let's start forget this record. Let's start forget this love for me. Leave me to carry it. ගීතිකාව. ඒතර අපිට අමාරුයි. අපිට තේරුම් ගන්න හරි අමාරුයි. මේ පහුගිය සතියකට ඉස්සෙල්ලා මාස් කීපෙක ඉස්සෙල්ලා මම ඒ ගෙස්සමනේ ගිය වෙලාවේදී මාගෙත් එක්ක සහෝදරයෙක් වෙන සහෝදරයෙක් තමයි ඔක්කොම හිටියේ. අර මෙතන රේමන් කියලා සහෝදරයෙක් එයාගේ බාහිර ගියා. අපි ගියා ගෙස්සමනේ කියලා ඒකට පිටුරක් තියෙන උන්වහන්සේගේ මේ චිත්‍ර ශිල්පී කැලේට කටේ මක්කලා තියෙනවා. මේක දැක්කපු ගමන් එයා අර බෞද්ධ පරිසරයෙන් ආපෙන්නේ. මේක දැක්කපු ගමන් අර වීදිත මාවගේ ගෙවුම් මිලේ. දැන් මේ විස්තර කරන්න යන දේවල් හරි අමාරුයි. අපිට තේරුම් ගන්න අමාරුයි. මේ මුලින් තේරුම් ගන්න බෑ. මේ යේසුස් වහන්සේ කවුරුද කියලා මේ නියම රාමුවක් ඇතුළට දාගන්න. මේ දිව්‍ය වහන්සේ සාමාන්‍ය පුද්ගලයෙක් කියලා තේරුම් ගත්තොත් එහෙම දකින්න පුළුවන් මේ යේසුස් වහන්සේ වගේම නොයෙකුත් වේදනාව විඳලා තියෙනවා. හැබැයි දිව්‍ය වහන්සේ මේ සර්ව පරාක්‍රම සර්ව බලධාරී දිව්‍ය වහන්සේ මේ මැරෙන්නේ. ඊදී අපි මොකද කියනවා? දැන් අපි කුරුසිය ගැන හිතන්නේ ඉස්සරහට ඇතුළ ගෙස්සමනේ වෙනවා. මේ ගෙස්සමනේ උයනේ තමයි තිබුණු ඉතාමත්ම ලොකුම ඝට්ටනේ ඇතුළ. දැන් උන්වහන්සේ තීරණයක් ගන්න සිදුුණා මනුෂ්‍යයාගේ පාපයට උන්වහන්සේ ඒ මිල ගෙවනවද නැද්ද කියලා. ඇත්තටම උන්වහන්සේ පැමිණි ඒ උදෙසයි. හැබැයි හිතනකොට හුඟක් කට්ටිය හිතන්නේ ගෙත්සමනේ ගැන හිතනකොට හිතන්නේ උන්වහන්සේගේ වේදනාව අමාරුයි. ඒ කටුක වේදනාව උන්වහන්සේ අපහසු කියලා හිතන්නේ. හැබැයි ඇත්තටම මේක නෙවෙයි ශාරීරික වේදනාව නෙවෙයි ඊට වැඩි වේදනාවක් විඳ කට්ටිය. මේ ප්‍රශ්නේ මේකයි. කවදාවත් අපවිත්‍ර අශුද්ධ දෙයක් ස්පර්ශ කරපු නැති මේ දිව්‍ය වහන්සේ. මනුෂ්‍යයාගේ සෑම අපවිත්‍රතාවයක් උන්වහන්සේ ලබා ගන්නවා කියන තරම් අපහසු දෙයක් නෑ. ඒ කියන්නේ අපි දකින්න පුළුවන් මේ එදා යෙසායා දැකපු දර්ශනය අනුව උන්වහන්සේගේ සිංහාසනය එතන කියන ශුද්ධයි ශුද්ධයි ශුද්ධයි.
උන්වහන්සේගේ පවිත්‍රතාවය පිළිබඳව කතා කරනවා. උන්වහන්සේ අනිත් අයට වෙනස්. උන්වහන්සේගේ පවිත්‍රතාවය මිනිස්සෙක් කිට්ටු වෙන්න බැරි පවිත්‍රතාවය. හැබැයි මේ පවිත්‍ර වූ පිරිසුදු දෙවියන් වහන්සේ මනුෂ්‍යත්වයට ලබව විතරක් නෙවෙයි ඊළඟට මනුෂ්‍යයාගේ පාපය තමා මතරා ගන්නවා. මම නැවත මේ දේ කියන්න මට මේ දෙකෙන් හොඳ අවබෝධයක් ලැබුණේ මගේ පාස්ටර් අස්ලෝස් කියලා කෙනෙක් මේ දේ විස්තර කරපු වෙලාවේ උන්වහන්සේ පුළුවන් නම් යාන්නේ මේ කුසලානේ මහාවිදින් පහවෙන් නිදෙන්නේ කියලා. හැකිනම් මේ කුසලානේ කියලා මේ කෝපේ මහාවිදින් පහව යවන්න කියලා කිව්වා. ඉතින් කියන්නේ මොකක්ද දන්නවද? එයා විස්තර කරපු ආකාරය උන්වහන්සේගේ කාලේ උන්වහන්සේගේ පැවැත්මේ ඉඳලා උන්වහන්සේ ඉඳපු ස්ථානයේ ඉඳලා මිනිස්යාගේ මිනිස් ඉතිහාසයේ කොතරම් දෙනෙක් හිටියද අපි දන්නේ නැහැ. මිලියන ගණනක් මිනිස්සුන් ඉන්නේ. ඒ හැම පුද්ගලයෙක්ගේම පාපයක් උන්වහන්සේ දරා ගන්නවා. තව පැයක් ඉන්නේ. ඒ වගේම උන්වහන්සේ සිටපු ස්ථානයේ ඉඳලා ඉදිරියට තව අවුරුදු 1000 ගණනක් මම දන්න කොතරම් කාලයක් මේ අවුරුදු 2000 උන්වහන්සේ දරා. ඒ පාප බර උන්වහන්සේ දරා ගන්නවා. දැන් මේ පාප බර කියන්නේ මොකක්ද මේ පාප? එයා විස්තර කරපු ආකාරයට කෝපෙක දැන් මෙතන ඉන්නවා කියන බලන්න. මෙයා හරිය පිළිසිදු. කවදා කෙනෙක්ගේ කෝපෙක නෑ. මෙයා කවදාවත් කොහේ ගියත් එයාගේ කෝපය නෑ. ඉන්දියාවේ ඉන්න බ්‍රහ්ම කියලා කට්ටිය මේ කට්ටිය කෝපය හැමදේම වෙනීකින් කෝපෙකින් නුඹොන්නේ. පවිත්‍රයි තරම් පිළිසිදු. වෙනම බලන්න. මේ කාමරේ ඉන්න ඕම කියලා දාලා කෝපයක් වෙනවා. මෙන්න කොල්ලේ. කොහොමද යන්නේ හැංගි? පුළුවන් වෙන්නේ නෑ. හරිද? මෙයාගේ තියෙන ඔක්කොම කුරු ටික. ඩයබටික් තියෙන අවුරුදු 100 ගන්න ඩයබටික් තියෙන ඔක්කොම කුරු ටික. මෙයාගේ තියෙන කුරු ටික මෙයාගේ ඉතින් අපි අතුරුතේ ඔක්කොම මෙයාගේ තියෙන මේ මොන්ද කියලා. රෝග පීඩ එන්නේ පහසු. ඒ ස්වාසන ඒකයි තුන ලොකුම ගැටනේ. එදා ඒ ගෙත්සුන මොයින යන්නේ අපෝල්මේ අපවිත්‍රයි. මානසික අපවිත්‍රතාවය මෙතර මහත්ව අපවිත්‍රතාවය මම පිළිගන්නව නැහැ මාස් කියලා. මම මේ පිළිගන්නවා. ඒ කියන්නේ අවුරුදු 2000කට පසුව ඉපදින්න ඔබ උන්වහන්සේ දැක්කා. මේ පාපේ බර උසුන්න වෙලාවේ උන්වහන්සේ අප දකින්න. සිබිලි පාප මතරා. ඉපදෙන්න තිසරුමාගේ පාප බර උන්වහන්සේ දරා ගන්නවා. අනේ ඉතින්දී ගැටනේ පටන් ගත්තා. ওই කාටි වෙලාවකට අපි චිත්‍රපටය බලන්න. මේ චිත්‍රපටය දකින්න ලොකු ගැටනක් තියෙන ගෙක්සුණු වෙන්නේ. යක්ෂයාගේ පුරවන උත්සාහ කරනවා මේ දින අතර කරන්න කියලා. ඒකට ඉඩ දෙන්නේ නැහැ. පම්බක් වෙලාවට උන්වහන්සේට පරීක්ෂාව ආවා මේ නතර කරන්න කියලා. ඒ අනේ ඉතින් උන්වහන්සේ ජයග්‍රහණය අපි පාපේ තරහ ගන්න උන්වහන්සේ තීරණය කරගත්තා. දැන් දකින්න පුළුවන් මේ ගෙස්සන උයනදීම තමන්ගේ මෙතෙක් ඇවිද්ද තමන්ට ගමන් කරපු තමන්ගේ එකට කාපු බීබ තමන් සහෝදරයා තමන් ප්‍රතික්ෂේප කරලා දුවහරයි. දකින්න පුළුවන් වේද? දැන් මෙතන පුරුෂය ගැන කතා කරලා විශේෂයෙන් දකින්න පුළුවන් මේ පුරුෂයෙක් ඉස්සෙල්ලා සිදුවුණු ගොල් පුසුබීන් කියනවා. දකින්න පුළුවන් උන්වහන්සේ පළවෙනිම දිනියලා උන්වහන්සේත් එක්ක උන්වහන්සේ ප්‍රශ්න කරන්න පටන් ගත්තා. පස්සේ දකින්න පුළුවන් උන්වහන්සේ නොයෙකුත් ආකාර ප්‍රශ්න කරන්න පටන් ගත්තා. විශේෂයෙන්ම උන්වහන්සේ විනාව පිලාත්ගේ ස්ථානට ඇවිල්ලා කතා කරන්න පටන් ගත්තා. ප්‍රශ්න කරන්න පටන් ගත්තා. දකින්න පුළුවන් වේද උන්වහන්සේට කරපු උසුළු විසිළු. දකින්න පුළුවන් විශේෂයෙන්ම උන්වහන්සේට මේ කියන උදාහරණ විවර තමයි. ඒ උන්වහන්සේ කවුද මේ?
දේවාචිනේ කියනවා උන්වහන්සේගේ හිසට කටු උඩුන්නා දැම්මා. මම ඊශ්‍රායල් ගිය වෙලාවෙදි මට අර සමහර වෙලාවට ගන්නා වෙන ඒගොල්ලෝ කියන මේ මුල් කාලේ තිබුණු ඒතර මම දැක්ක ඒතර මේ කරුණාකර අල්ලන්න එපා. මේ කඩන්න යන්න එපා. මේ අවුල තියෙන ගස් වලින් අපි දැක්ක ඒ වගේ පෙන්නන අපිට මේ ගහ මේකේ හුඟක් ඒවා මේ කැටල මන් දන්නේ ගෙනනුත් මගේ කැටනද නැත්නම් මට හම්බුත් කැරිච් එකක් වුණා මන් දන්නේ නැහැ. හැබැයි ඒ බලන්න මේකේ තියෙන මේ උතුම් කටු උන්වහන්සේට කටු උතුම්න මේක වැඩි උල් මට කියනම ඒ වීඩියෝ එක මට පෙන්නන්න ඔක්කොම බැරි මේ ඒ දකින්න පුළුවන් මේ කටු උතුම්න උන්වහන්සේ බැලුව විතර මේ හද කරන කෙරුවා කියලා කියනවා. උඩ මේ ධ්‍යාන බලන කරනවා මේ අර මේ උන්වහන්සේ හිසට මේක අපිට පෙනෙන්නේ මේක පොංගක පින්තූර දාගෙන හරිය ලේසියෙන් දාගෙන ඉන්න කියලා. මේ සමහරවිට උණු උකුණේ කනකොට අපිට ඉන්න බැරි ඒක. උන්වහන්සේ හිසට මේක කරන්නේ. ඒ වගේම දකින්න පුළුවන් උන්වහන්සේට ඒ වගේම දකින්න පුළුවන් උන්වහන්සේට පහර ගැහුවා කියලා පිටපත් මොකද පෙන්වන්න පුළුවන්. ඒ පහර ගහනකොට මෙතන තියෙනවා මම මේ වෛද්‍යවරයෙක් ගත්ත pinner. Di light box juga. Di light right side. Dan උන්වහන්සේට ගහපු කස පහරව ඒ උණු මේ චිත්‍රපට වලින් තරම් කළා මේ කස පහරව වර්ග දෙකක් තෝරගත්තා. මේ කස පහරව දකින්න පුළුවන් වේද මේ කෙලවර ඇවිල්ලා සාමාන්‍ය මීඩියා අතර මේ කෙලවර දකින්න පුළුවන් මේ පහක් විතර තියෙනවා මේ එක සත්‍ය ඇට. සාමාන්‍ය අද කිව්වොත් වෙන මේ ඒ කියන්නේ මේ ඒක ඊයම් මුලින්ම මෙතන තිබුණා මේ එක පහරට තියෙන සාමාන්‍ය 3-4ක් විතර මොකද මේ කියන්නේ මේ කොටස් තියෙනවා. ඒක 3-4ක්. එහිතන බලමහසට අහනකොට ඒ ගහපු පහරකට වෙනස් කරනවා. මේ ගහන පහරදී මේ මෙහෙම ගහනකොට මේ ගහනකොට මේ වගේ දෙයක් ගහනකොට මොකද මේ ගැහිලා මේ වටේ ඉදෙනවා නේද? මේ ගහපාර වටේ ඉදෙන ඒ තුනෙන් පස්සේ මොකද්ද වෙන්නේ? මේ අර තියෙන ඊයම් කැලි එහෙම නැත්නම් ඇට කැලි මේක ඇඟට එබෙනවා. ඇතුළට යනවා. ඊළඟට මේ ජීවිතරට අදිනවා එළියට. නැත්නම් මොකද වෙන්නේ? මස් දෙකකින් ගැලවෙනවා. සම්පූර්ණ මස් දෙහිතන බලන්න අපි දකින්න පුළුවන් මේ චිත්‍රපටයේ දකින්න පුළුවන් චිත්‍රපටයේ කොතරම් වතාවක් ගැහුවද? දැන් දේවශ්‍රී කියන උන්වහන්සේ හැම රුධිර උන්වහන්සේ ලේ බිඳුවක්ම හෙලන්න සිදුවේ. ඒ කියන්නේ අපේ පාප උන්වහන්සේගේ එක බිඳුවක් නෑ හැම බිඳුවක්ම අපි උදෙසා උන්වහන්සේට හෙලන්න සිදුවේ. එතරම් දැඩි වේදනාවක් අපි දකින්න පුළුවන් මේ විශේෂයෙන්ම ගීතාවලි පොතේ කියත උන්වහන්සේගේ පිට හානලද කුඹුරක් වගේ නම් දැක්කම හානලද කුඹුරක් මොනවද කියන්නේ උන්වහන්සේ පිට හාන ලැබුණ පිට හාලා තිබුණා වගේ එතරම් මස් ඇවිල්ලා එළියට
දැන් සමහර අය කියනවා මේ යේසුස් හරි ශක්තිමත් පුද්ගලෙක් වෙන්න කියලා. නැත්නම් සමහර අය පාරක් ගහන්න ඒකට මැරිලා වැටෙනවා. ඒ මැරෙන්නේ ඉස්සෙල්ලා. උන්වහන්සේ මැරෙන්නේ ඒ පාරවල් ඉන්නේ මැරුන්නේ නැහැ. අපි දකින්න කුරුසිය උන්වහන්සේ මැරුණා. ඒතරම් තද සමහර අය කියන්නේ ගහ පාරවල් වලට ඇතුලේ තියෙන මේ ඇතුලේ තියෙන මේ සමහරවට ඉන්ද්‍රිය පවයි විදිහට පයින්නවා කියලා. සමහර අය පාරවල් වලට මැරිලා යනවා. දැන් ඒ විතරක් නෙවෙයි උන්වහන්සේට දකින්න පුළුවන් මේ උන්වහන්සේට ඒ ගැහුවෙන් පස්සේ ඊළඟට දුන්න කුරුසයක් ඔසවගෙන යන්නේ කියලා. දැන් මේ සමහර අය කියනවා දැන් අපි චිත්‍රපටි දකින්න පුළුවන් වෙයි ඒ කුරුසේ සම්පූර්ණයෙන්ම මුළු කුරුසෙම ඔසවගෙන කියලා. දැන් සමහර රෝම ඉතිහාසයම සමහර අය කියන්නේ මුළු කුරුසෙම ඔසවගෙන යන්න බැරි වෙයි වගේ අයට මේ කොටසක් විතරයි දෙන්නේ කියලා. දැන් මේක මම දන්නේ මේ සත්‍යාවට කොහොමද කියලා ඔප්පු කරගන්න හැටියට නේ. දැන් මේ ඒ පුද්ගලයාගේ විදින පුද්ගලයාගේ කරට මේ වගේ දෙයක් දාලා මේක බඳිනවා. ඊළඟට මේක බැලන්ස් කර කර යන්න ඕනේ පාර. හරියට අර නීච විදිය. අර මිනිස්සු ඉන්ද්‍රිය නිකන් විහිළුවක් බවට පත් කරනවා තමයි. මේ මිනිස්සු ඔක්කොම hina වෙනවා. මේ ඉන්නට ඇවිද ගන්න බැරි ලේ කරාගෙන ඔළුවේ කටුතුන්නක් ඇදගෙන යනවා නේද අමාරු. එහෙම නැත්නම් මේ ලොකු කුරුසිය සමහර අවස්ථාවල උන්වහන්සේ අරගෙන යන්න ඇති. අපි ඒක සම්පූර්ණ විස්තර කරලා නැහැ. මේ කුරුසිය උන්වහන්සේ අදගෙන යන්නේ. දැන් තේරුම් ගන්න බෑ දැනටම පිට වේදනාවෙන් විඳින මේ උන්වහන්සේ මේක තරම් මොනවද වේදනාවක් කියලා. මොකටද අපහසුතාවයක් තියෙන්නේ. අපිට හරි අමාරු තේරුම් ගන්නට. දැන් මේ තාත්තකම පෙන්නන්න ගන්න මේ සමාජවල මේ ගහ පාරවල්. මේ චිත්‍රපටි තුල පෙන්නන මේ ගහන පාරවල්. සාමාන්‍ය ඒගොල්ලෝ නිර්වස්ත්‍ර ගැලවි චිත්‍රපටි පෙන්නන අපහසුද නිර්වස්ත්‍ර කුඩ සම්පූර්ණ නැඳුම් ගන්නවා. මේ විදිහට බැඳලා ගහන්න පටන් ගන්නවා. දකින්න පුළුවන් මේ කොටස් ඔක්කොම නිකන් පිට එහෙම පිට බල මේ චිත්‍ර අරගෙන තියෙන යේසුස් වහන්සේගේ නෙවෙයි. මේක සාමාන්‍ය ඒකාදින චිත්‍ර වගේ කොහෙන්ද හොයාගෙන මේ පෙන්ලා තියෙන මේ සාමාන්‍ය වෛද්‍යවරයෙක් කරපු සොයාගෙන ඉන්නේ. මේ වගේම උන්වහන්සේ ඒ කුරුසිය ඔසවගෙන යන්න තිබුණේ සාමාන්‍ය බීදි මැද්දේ. මිනිස්සු කොහොම සමහර අය කෑ ගැහුවා. සමහර අය පුදුම මේ ලේ බැලීමේ ආසාවක් තිබුණා. දුක් සමහර අය කැමති නිකන් මේ අනිත් අය දුක් විඳිනවා දකින්න. වේදනාව විඳිනවා දකින්න. ඒ අතරම සමහර අය තවත් අය අඬන්න පටන් ගන්නවා. උන්වහන්සේ වේදනාව දැක්කා. ඒ උන්වහන්සේ මේක මම අහන්න කැමති අපි එකකින් අහන්න ප්‍රශ්නයක් අපි. මේ බර ඕනේ වෙලාවක උන්වහන්සේ නතර කරන්නේ. උන්වහන්සේ දිව්‍යන් වහන්සේ ඉඳලා උන්වහන්සේට නතර කරන්න දෙන්න. මම මේ චිත්‍රපටයේ පැෂන් ඔෆ් ක්‍රයිස්ට් අපි මමයි මගේ දුවයි පුතා දෙන්න එංගලන්තයේ මේ චිත්‍රපටයේ ලාර්ජ් ලොකු ස්ක්‍රීන් එකේ බලන්නේ. ඉතින් ගිය වෙලාවේදී මගේ දුව අඬන්න පටන් ගත්තා. අඬලා කියන්නේ මේ වීඩියෝ තුනේ උන්වහන්සේ මේක මේ යාට පුළුවන්කම තිබුණා නේද නතර කරන්න. මම කියලා නතර කරන්නේ අද මිලෙන්නේ ඒ ඇඬුව මගේ අතාරන්නේ ඇඬුව මට බෑ කියලා අඬන්න පටන් ගත්තා අපි ෆෝන් එකේ ඇතුලේ. ඉතින් මේ ඒ විලාවේ මේ අහන්නේ ඇයි විතරම් වේදනාවක් එන්නේ. අපි තේරුම් ගන්න අමාරු. ඒ තමයි අපේ පාපේ කුලි. මම ඉදිරියට පාපේ උන්වහන්සේ තරහා. දැන් ඊළඟ අපිට පුළුවන් වෙයි උන්වහන්සේව මේ වගේ චිත්තපටිය පුරුද්දන්න මේ උන්වහන්සේව මේ වගේ කුරුසයකට ගෙනාවා. කුරුසිය ඇත්තේ මේ බිම දාලා තිබුණේ. බිම දැම්මෙන් පස්සේ දැන් තේරුම් ගන්න බලමු උන්වහන්සේගේ දෙපැත්තට ඇදලා ඇන ගහන්න පටන් ගත්තා. දැන් උගුරු මේ චිත්‍රපටිය දකින්න පුළුවන් වෙයි පළවෙනි ඇනේ ගැහුවෙන් පස්සේ ඊළඟ අනිත් ඇනේ ගහන්න හරි අමාරුයි. ඒගොල්ලෝ එක පැත්තකින් අත අනිත් පැත්තට අදිනවා. පවුලක් කරලා මේ සොකට් එකේ මේ ගැලවිලා යනවා. දැන් බොහෝ විට මේ චිත්‍රපටිය දකින්න පුළුවන් වෙයි උන්වහන්සේගේ ඇන ගැහුවේ කියලා පෙන්නන්නේ මේ හරියි.
හැබැයි ඔප්පු වෙලා තියෙන බොහෝ විට අර පරණ හොයාගත්ත බලතුණු නැත්නම් යටවල හොයාගත්ත එන ගහලා තියෙන හැම වෙලෙම මේ හරි. මේ මොකද වෙන්නේ කියන්නේ මේ මේක. මේකන මෙතන තියෙනවා එක්තරා විදිහක අපි ඉතිලා වගේ තියෙනවා මේක තමයි දරාගෙන ඉන්න පුළුවන්. අර බර හේතුනම දරා ගැනීම හැකියාව තියෙන මෙතන. දැන් උන්වහන්සේට මෙතෙන්ද ගහගෙන අනිත්ක මේ ඇන සාමාන්‍ය පොඩි ඇන නෙවෙයි සාමාන්‍ය මේ මම බලලා තියෙන රේල් පාරවල ගහනවා වගේ ලොකු විශාල ඇන මම උන්ගේ අතට මේ වෙලාවේ ඇන වගේ කී බලන්න පොට්ටක් මේ ඇන උන්ගේ අතට දෙන්නේ මේ කියන පොට්ටක් හිතලා බලන්න මේ අද අපි දෙන්නේ පුරුෂ අංගරහේ එනක අංගරහේ එනක මම පොඩියනේ ඒ බලන්න මේ මහා පළල් එන හරියට මේක ඇතුළට ගිහින් ඉර වෙන්නේ දැන් තේරෙනවද දැන් වෛද්‍යවරු කියනවා මෙතන තමයි අපේ ශරීරයේ ඉතාමත්ම මේ සිනිඳු ඒක මොකද මේ සෙන්සිටිව් ඉතාමත් සංවේදීව ස්ථානයක හරිම වේදනාව දෙන ස්ථානය. දැන් මෙතන ඉඳලා ස්නායුවගේ ගමන් කරනවා උළුවට. අන්න මෙතන ඉඳලා ස්නායුවගේ ගමන් කරන උළුවට මේ වදින හැම පහරක් මේ වැදුන මොහොතේ ඉඳලා තප්පරයක් පාසා ඊ වේදනාව නතර වෙන්නේ නැහැ. ඒ වැදුන මොහොතේ ඉඳලා දැන් තීරු ගන්න බලන්න මේ කුරුසිය කියන එක රෝමවරුන්ට දුන්නේ නැහැ විශේෂයෙන්. ඊටාම අන්තම ලොකුම මොකක්ද කියන්නේ ක්‍රිමිනල් එක අපරාධකාරයෙක් විතරයි දුන්නේ. හැබැයි රෝමවරු විශේෂම දුන්නේ පිටායට. සමහර වෙලාවලට මේ කුරුසියේ මිනිස්සු එල්ල ඉන්නව දවස් ගණන් මැරෙන්නේ. ඉක්මනින් මැරෙන්නේ නැහැ වේදනාව වැඩි. හැබැයි ඊස්මහසේට විනාය සාමාන්‍ය කියලා අනගාමන දෙන්නේ ඊස්මහස දැනටම උන්වහන්සේට පහර ලැබිලා තියෙන්නේ. දැන් දකින්න පුළුවන් මේ උන්වහන්සේගේ දකුණු අතට එන ගැහුවා ඊළඟට උන්වහන්සේගේ වම් අත එන ගන්නවා කියන්නේ පුළුවන් තරම් ඇදලා එන ගන්නවා. ඉතාමත් වේදනාකාරයි. එතකොට ඊළඟට පාදයට දකින්න පුළුවන් පාදයට එන ගන්නකොට දකින්න පුළුවන් මේ ගහක් ඉන්නේ කකුල් දෙකම එකට කරලා මෙතන ගන්නවා. ඉතාමත් වේදනාකාරයි. ඒ ඉක්මනින් මරණයක් ඇති වෙන්නේ වෙතද වේදනාව. තීරු ගන්න බැරි අපහසු විඳ ගන්න බැරි තද අපහසු වේදනාව. ඒ උගුරු මේ ඇණි තියෙන කොට බලන්න. නියම කියන්නේ. උගුරු ඉතිහාර චිත්‍රපටය බැලුවා නම් ඒ තරුණයා කෑ ගන්නවා එපා කියලා කෑ ගන්නවා. ඒ මොහොතේ චිත්‍රපටය බලලා බලනකොට එපා කියලා හැරිලා බලනකොට කවුද දැනගන්නේ? එයාම යනවා. එතකොට ඕගොල්ලෝ මම අපි තමයි මේ කුරුසිය මාසෙවි මගේ පාපය උන්වහන්සේව කුරුසියට. ඒතර ඒ කියන්නේ මම කරන හැම පාපයක් තුළින් උන්වහන්සේව කුරුසපත් කරා. මගේ පාපේ විල උන්වහන්සේ ජීවි. දැන් ඊළඟට දකින්න පුළුවන් වේද?